ජේසු පීඨය සියලු දෙනාටම. ඉතින් මේක ඔන්ලයින් එකකින් බලන ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ආශිර්වාද වෙන්න. මේ අසනාය ආශිර්වාද වෙන්නත් මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා. ඒ වගේම මම අද ඔයගොල්ලන්ට කතා කරන්න යනවා වචනයක්. හිස් වාජන පුරවා පොරොන්දු අල්ල ගන්න කියලා. ඉතින් දෙක රාජාවලිය අපේ මේ 6 වෙනි පරිච්ඡේද 7 වෙනි පරිච්ඡේදයත් ඒ වගේම 4 වෙනි පරිච්ඡේදයේ පද කීපයකුත් අපි ගමු. මේ පොරොන්දු අපි අල්ල ගන්න. ස්වාමීන් වහන්සේගේ පොරොන්දු අල්ල ගන්න. ඉතින් අපි එමු බයිබල් පදයක දෙක රාජාවලිය 6:24 ඉඳන් 25. 6:24 ඉඳන් 25 වෙනි පදයට අපි එමු. ඒක වෙන්නේ මෙහෙම කියනවා. 6:24 ඉඳන් 25. ඒක කියනවා ඉන්පසු සිරියේ රජ වූ බෙන්හදාද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන ඇවිත් සාමාරිය වටලා ගත්තේය. මහත් සාගතයක්ද සාමාරියේ විය. කොටොළු හිසක් රිදී ෂෙකල් 80කටත් පරවි වසුරු කැප් එකකින් 4 දෙනෙක් කොටසක් රිදී ෂෙකල් 5කටත් විකිනෙන තෙක් ඔහු සාමාරියාව වටලාගෙන සිටියේය. 25යි 24යි 25යි හරි වැදගත් ඒක. පොඩ්ඩක් බලන්න. මේ නගරය සිරියාවේ රජුරෝ මොනවද කරන්නේ 25 වෙනි පදයට ආවම කියනවා රජුරෝ ඇවිල්ලා මේක වටලුවා කියලා කියනවා. තේරෙනවද? මේ නගරේ වටලා ගත්තා. හරිද? අපිට දැන් ඒක ටිකක් හුරු පුරුදු වෙන්න පුළුවන්. මොකද නගරය වටලා කිව්වම නිකන් ලොක්ඩවුන් කරා වගේ වැඩක් බෑ. දැන් ඒ වගේ අවස්ථා මුළු ලෝකෙම දැන් මුහුණ දෙමින් යනවා ලොක්ඩවුන් කියන එක. තේරෙනවද? මේ වසංගතය කොරෝනා වසංගතය නිසා බොහෝ දෙනෙක්ව මොනවද වෙලා තින්නේ දැන්? ලොක්ඩවුන්, කාමරවල වලට හිර වෙලා, නගරයට හිර වෙලා. දැන් මේක මොනවද කරේ? සිරියාවේ රජුරෝ වෙලා නගරය වට කරගත්තා. හරියටම ලොක්ඩවුන් කියන එකේ තේරුමක් තමයි එතනත් සිද්ධ වෙන්නේ. ඉතින් වට කරගල මොනවද කරේ? ඒ පදේ කියනවා 24 පොට්ටක් දාන්න. 24 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. ඉන්පසු සිරියේ රජ වූ බෙන්හදාද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන කියන මුළු සේනාවක්ම රැස් කරන සිරියාව ලොකු හමුදාවක්. සිරියාව කියන්නේ මුළු සේනාවක් කියන්නේ 1000ක් නෙවෙයි. බොහෝ සේනාවක්. මුළු සේනාව රැස් කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේය. මහත් සාගතයක්ද සමාරිය විද මේ වටලන කාලේ සාගතයක්ද තිබුණා කියලා කියනවා. තේරෙනවද? වටලන කාලේ මොනවද තිබුණේ? සාගතයකදී මොකද වෙන්නේ? කන්න තියනවද? කන්න නැහැ. නේද? දැන් මේ අපි දන්නවා අපි ඉන්නේ මේ වසංගතයක් මැද්දේ. වසංගතයක් මැද්දේදී සාගතය තමයි ඊළඟට එන්නේ. කන්න නැති එක නෙමෙයි. වසංගතයකදී දැන් මේ ලොක්ඩවුන් කරලා ඉන්නකොට දැන් කවුද ගොවිතැන් කරන්නේ? කවුරුත් ගොවිතැන් කරන්නේ නැහැ නේ. මම දැක්කා ඊයේ පෙරේද මේ Facebook එකේ දාලා තියෙනවා ඉන්දියාවේ ඩ්‍රෝන් වලින් එළවනවා නේ. මේ කුඹුරු වලින් මිනිස්සු දුවනවා දාගෙන සරම් කඩාගෙන ඒගොල්ලෝ දුවනවා. බෙල් වල ඒගොල්ලෝ දුවනවා ඒගොල්ලෝ නේ. ඉතින් ඇයි ඒ? ඒගොල්ලෝ කෙවල් වලට වෙලා ඉන්න ඕන. ඉතින් ගොවිතැන් කරන්න බෑ දැන් ගිහිල්ලා නේ. ඒක එහෙම වෙනකොට රටක ඒගොල්ලෝ උපයා ගන්න දේ හම්බ කරගන්න දේ පරිභෝජනය සඳහා ඒව නැති වෙනවා. කන්න නැති කාලයක් පැමිණෙනවා එහෙම වුණාම මිනිස්සුන්ට. ඉතින් එහෙම කාලයක් ඉස්සරහට එන්න තියෙන්නේ. ඉතින් දැන් මේ මොහොතේ ඊශ්‍රායලයට මොකද වුනේ? සාමාරියා කියන ප්‍රදේශය වට කරගත්ත හින්දා එහි සාගතයක්ද දැන් පවතිනවා. සාගතයක් යන මොහොතේ සිරියාව හමුදාවට හොඳ ආයුධයක් වුණා නගරයට තවත් ප්‍රහාරය එල්ල කරන්න. දැන් සිරියාව හමුදාව ඇවිල්ලා මෙතන සතුරා නම් ඔබ මේ ඉස්රායලයා නම් ඔබ මේ සාමාරියාවේ හිර වෙලා ඉන්න ඉස්රායලයා නම්
සතුරාට හොඳ ප්‍රයෝජනයක් වෙනවා ඔබ තුල සාගතයක් වෙනවා නම්. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ජේසුස් වහන්සේ කියනවා නම් මිනිස්සයා කෑමෙන් පමණක් රොටි වලින් පමණක් ජීවත් වෙන්නේ නැහැ. ආමෙන්. මිනිස්සයා මොනෙන් පමණක්ද ජීවත් වෙන්නේ නැහැ කියන්නේ රොටි වලින් පමණක් ජීවත් වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේගේ වචනෙන් මිනිස්සයා ජීවත් වෙනවා. කෑමෙන් විතරක් නෙවෙයි. එතකොට වචනේ නැමැති කෑම අපිට නැති වුණොත් අපි සාගතයකද ඉන්නේ. හොඳට මතක තියාගන්න. අපි මේ ඊශ්‍රායලයේ සමාරියාවේ මැද්ද හිර වෙලා ඉන්න සෙනගනම් අපිට කෑම නැති වුණොත් වචනේ නැමැති කෑම නැති වුණොත් අපිට මොකද දන්නවද වෙන්නේ? සතුරාට පුළුවන්කම ලැබෙනවා තවත් අපිට මොනා කරන්නද? ප්‍රහාරය එල්ල කරන්න. ඔන්න බලන්න ඊළඟ පදේ හරියටම ඒක වෙනවා. ඊළඟ පදේ මෙන්න මෙහෙම කියනවා. මොනවද කියන්නේ? කොටලු හිසක් රිදී ෂෙකල් 80කට ෂෙකලයක් කියන්නේ ඒගලන්ගේ වටිනා මුදලක්. හරිද? රිදී ෂෙකලය. අපි කියමු රිදී කාසි. යේසුස් වහන්සේ පාවා දුන්න රිදී කාසි කීයකටද? 30කට. තේරෙනවද? රිදී කාසි 30කට ජේසුස් වහන්සේව පාවා දෙන්න තරම් රිදී කාසි 30ක් වටිනවද නැද්ද? වටිනවා. වටිනවනේ. එතකොට මේ එක රෙදි කාසියක් වෙනවලු මොකක් කියලාද? බූරුවෙක්ගේ ඔළුවක් අරගෙන උයන්නේ. බූරු ඔළුවක් කොටලුවේ ගාල කියන බූරුවනේ. උගේ ඔළුව වෙනවලු මොකද්ද? රෙදි ෂෙකල් 80කට. එතකොට පරවි වසුරු කැප් එකකින් 4න් කොටසක්. ඒකේ 4න් එකක් රෙදි ෂෙකල් 5කටත් විකිනෙතත් ඔහු සාමාරියාව වටරන. ඒ කියන්නේ ඒ වගේ නියඟයක් වෙන්න මේ වගේ කෑම හිඟයක් ඇති වෙන්න කෑම වලට ලොකු ඩිමාන්ඩ් එකක් ඇති වෙලා ඒකේ හිඟයක් ඇති වෙන්නකම් සතුරා මොනවාද කරේ? සමාරියාව වටලුවා කියලා කියනවා. පොඩ්ඩක් බලන්න. මෙන්න මේකයි මේ කාලය තුලදී වෙන්නේ. දෙවියන් වහන්සේ මේ කාලය තුලදී අපිව ලොක්ඩවුන් කරලා තියෙන්නේ එක කාරණයක් වෙන්න මේ මොහොතේ. ඒක තමයි අපි පිරෙන්න ඕනේ. අපි පිරෙන්න නම් උන්වහන්සේගේ භාජන වෙන්න ඕනේ. කාගේ භාජනද වෙන්න ඕනේ? දෙවියන් වහන්සේගේ භාජන. අපි වෙනත් භාජන වෙලා වැඩක් නැහැ. වෙනත් භාජනයක් වුණොත් අපි තුල පිරී තියෙන වෙනත් දේවල්. ඒක වැරදි දෙයක් වෙන්න පුළුවන්. නපුරු දෙයක් වෙන්න පුළුවන්. උන්වහන්සේට අයිති නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් මම මේ මොහොතේ කරන්න ඕන මොනවද දන්නවද? මම empty වෙන්න ඕන. පොඩ්ඩක් බලන්න උදාහරණයක්. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ එයා දෙවියන් වහන්සේව සිටි කම දෙවියන් වහන්සේවම තිබුණු සිත අහක දමා උන්වහන්සේ මිනිස්යෙක්ගේ වෙසක් ගන්න උන්වහන්සේ තුල තිබිච්ච දේව තියනද? දෙවියන් වහන්සේගේ තේජස බලය මොනවද කරේ? අඩු වුණා. නැති කරගත්තා. දෙවියන් වහන්සේගේ තේජසම අරගෙන යේසුස් වහන්සේ පොළොවට ආවොත් එහෙම මිනිස්සෙක් වෙලා ළඟින් ආවොත් යන්න හම්බෙන්නේ නැහැ. එච්චර බලයක් උන්වහන්සේට. උන්වහන්සේගේ සිත අයින් කරගත්තේ නැහැ. තේරුණාද? දෙවියන් වහන්සේගේ සිත අයින් කරගත්තේ නැහැ. නමුත් අර දේව බලය, දේව තිබිච්ච අර උන්වහන්සේගේ මහිමය මොනවද කරේ? උන්වහන්සේ හිස් වෙලා මිනිස්සෙක් බවට පත් වුණා. මොකද්ද? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරා. පොඩ්ඩක් බලන්න. අපේ ස්වාමීන් වහන්සේ එසේ කරා නම් අපි මේ කාලේ වෙන්න ඕනේ හිස් වෙන්න ඕනේ උන්වහන්සේට පිරෙන්න. දැන් මම උදාහරණයකට එන්නම් කොහොමද අපි පිරෙන්නේ යන්නේ කියලා. 4:2 රාජාවලිය 4 එකේ ඉඳන් 7 වෙනි පදයට අපි කියනවා. තේරුණාද? එකේ ඉඳන් 7 වෙනි පදයට. ඔන්න බලන්න. ඒක මෙහෙම තියෙනවා.
ඒකේ කියනවා ප්‍රපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලීෂාට මොරගසා ඔබගේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මලේ, ඒ කියන්නේ එයා වැඳපුවා. ප්‍රපේතවරුන්ගේ වැඳපුවා. හරිද? ඔබගේ මෙහෙකරුවා ස්වාමින් වහන්සේ කෙරේ බය ඇතුව සිටි බව ඔබ දන්නේය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්නට ඇවිත් සිටියේ කිව්වේ. දැන් මම ප්‍රපේතවරයෙක් හිටියට උනාට වැඩක් නෑ, මම ණය වෙලා. දරුවන්ව පවා ණයට හිලව් කර ගන්න තරමට යා ණය වෙලා. ඔන්න බලන්න ඊට පස්සේ කියනවා. එලිෂා කතා කොට මම නුඹට කුමක් කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවදයි මට කියාපන්නයි ඈට කීවේය. තෙල් කුලාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතයි ඈ කීවාය. බලන්න ඇය ගාව අඩුම තරමේ තිබ්බ තෙල් කුලාවක්. මේ තෙල් කියන දේ ආදේශ කරන්නේ ඔලිව තෙල් ආදේශ කරන්නේ ආලේපය. සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය. සමහරගලු කියනවා බලය කියලා කියනවා. ඉතින් පොඩ්ඩක් බලන්න මගේ තුල යම්කිසි ආලේපයක් තියෙන්න ඕනේ. තේරෙනවද? මම උන්වහන්සේගේ දරුවෙක් නම් ජේසුස් වහන්සේගේ නාමය මම දරනවා නම් ඒ නාමයේ කරනකොට ලෙඩුන්ට මට අණ කරන්න පුළුවන් නම් යක්ෂාත්ම දුරු කරන්න පුළුවන් නම් මොකද්ද ඔබ තුල තිබෙන ආලේපය? අඩුම තරමේ ඇදහිල්ල මා තුල තිබෙනවාද උන්වහන්සේට යම් කිසි දෙයක් මට කරන්න පුළුවන්? මේ ප්‍රශ්න මාධ්‍යයේ මට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන දෙයක් උන්වහන්සේට ආලේපයක්. මේ කාන්තාව තුල තිබුණ gedara තෙල් කුලාව. දැන් මම මේ තෙල් කුලාවට වැඩිය මම කතා කරන්න යන්නේ මෙතන ටිකක් බලවත් දෙයක්. මොකද වගේ පළවෙනි දේ හිස් භාජන පුරවා පොරොන්දු අල්ල ගන්න. ඔන්න බලන්න. තෙල් කුලාවක් කිව්වා. එවිට ඔහු නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල් වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගනින්න. දැන් මේ ප්‍රොපේතවරයා කියනවා යන්න ගිහිල්ලා එළියේ ගෙවල් වල ගිහිල්ලා හිස් භාජන ඉල්ල ගන්න. දැක්කද? දැන් මේ කාන්තාව එළියට ගිහිල්ලා දරුවොත් එක්ක හිස් භාජන අරගෙන එනවා. ඒ කියන්නේ ගෙවල් වල හිස් භාජන තියෙනවා. තේරෙනවද? අසල් වාසියෝ ඉන්නවා හිස් භාජන. උන්වහන්සේ කිව්වේ නෑ මේ ගේ ඇතුලේ හිස් භාජන කීයක් තියෙනවද? අරගෙන එන්නේ කියලා කිව්වේ හිස් භාජන. ඒකනේ මේ අසල් වාසියෝ මේ රටේ මේ මොහොතේ හිර වෙලා ඉන්නවා හිස් භාජන. උන්වහන්සේ අපිට කියනවා මේ හිස් භාජන අපි එකතු කරගන්න. දැන් අපිට සහෝදර සහෝදරයෝ දවසෙන් දවස එකතු වෙනවා. ඇයි හිස් භාජන? ඒ දන්නවද? පොරවන්න. මේ කාලේ තමයි උන්වහන්සේ පොරවන්නේ. ඔබව මාව පොරවන්න යන්නේ. ඒකයි අපි මේ ගෙවල් වල ලොක්ඩවුන් වෙලා ඉන්න කාලයක තුල අපි උන්වහන්සේට නිතරම මොනවද වෙන්නේ? පිරෙන්න. ආත්මේ පිරෙන්න. කරුණු කාරණා අපි එකතු වෙන්න ඕනේ. එක්සිට් වෙන්න ඕනේ. සභාවක් හැටියට අපි එක්කව වෙන්න ඕනේ. බයිබල් පන්ති, බයිබල් මොකක් හරි මැසේජ් එකක් අපි තුල තියෙන්න ඕනේ. දවස ගන්න. පිරෙන්න යම් කිසි දෙයක්. ඔබව කවුරුත් බලෙන් ගෙනල්ලා පුරවන්න යන්නේ නැහැ. භාජනේ ඔබ නම් ඉඩ දෙන්න ඕනේ ඔබයි. ඔබ භාජනේ නම් ඉඩ දෙන්න ඕනේ ඔබයි. ඔබ ඉඩ දෙන්නේ නැතුව කිසිම දෙයක් පිරෙන්නේ යන්නේ නැහැ. දැන් ඒකේ කියනවා මෙහෙම. නමුත් නුඹේ පුත්‍රයනුත් ඇතුල් වී දොර පියාගෙන මෙන්න ලොක්ඩවුන් එක. දොර පියාගෙන ඒ සියලු භාජනවල තෙල් වක්කොට පිරුණු ඒවා පැත්තක තබාපන්නේ කීවේ. පිරෙන ඒවා පැත්තක තබන්න. දැන් ඒ කාන්තාව බොහෝ භාජන එක්කව කරන්න ඇති. ඒ භාජන හැම එකක්ම පුරෝගන යනවා. පිරෙන පාරට තෙල් කුලාව හිස්සුනේ නැහැ. භාජන පිරුණා. දැකද? කවදාක්වත් සුද්ධාත්මයන් වහන්සේ හිස් වෙන්නේ යන්නේ නැහැ අපිව පිරුණා කියලා. තේරෙනවද? උන්වහන්සේ පිරී ඉතිරෙනවා. තේරෙනවද? ඒ නිසා අපි ඉඩ දෙන්න ඕනේ පිරෙන්න.
පොඩ්ඩක් බලන්න. ඔහු ළඟින් ගොස් ඈත් ඇගේ පුත්‍රයොත් ඇතුල් වී දොර පියාගත්තෝය. ඔහු ළඟට භාජන ගෙනාවෝය. තෙල් වක් කළාය. භාජන පිරුණු කල තවත් භාජනයක් මට ගෙනෙන්නයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතයි ඈට කීවේය. තෙල් නැවතුනේය. තෙල් නැවතුනේ කොහමද? භාජන නැති නිසා. දෙවියන් වහන්සේට භාජන තියෙනවා. උන්වහන්සේ තෙල් නවත්තන්න යන්නේ නැහැ තාම. ඒ භාජන මේ ලෝකේ සිටිනවා. ඒ භාජන නගරයේ තිබෙනවා. ඒ භාජන හැමතැනම තියෙන අපි ඒ භාජන එක්ක කරන්න ඕනේ. ඒ භාජන නැත්තම් තෙල් නතර වෙනවා. පොඩ්ඩක් හිතලා ගන්න. තෙල් නතර වුණොත් නම් අපි ඉබල හමාරයි. තේරෙනවද? මොකද උන්වහන්සේ අපිව ඔසවා ගන්න ලෑස්ති වෙනවා එතකොට. මෙන්න මේක හොඳට හිතලා ගන්න. මේකේ මට වැදගත් වෙන්නේ මේ කාන්තාව මේක විකුණලා ණය ගෙවුව එක නෙවෙයි. මේක මට වැදගත් වෙන්නේ මේ භාජන. පොඩ්ඩක් බලන්න. මෙතන අපි කියමුකෝ භාජන 50ක් තිබුණා කියලා. මේ භාජන මේ කාන්තාව තැන් තැන් වලට ගිහිල්ලා අරගෙන ආවනේ. එතකොට ඒ භාජන තැන් තැන් වල තිබුණා කොහොමද? හිස්. ඒගොල්ලෝ හිස්ව හිටියා. ආලේපේ තිබුණේ නැහැ ඒගොල්ලෝ. අපි තැන් තැන් වල අපේ භාජන තිබෙනවා. නමුත් ඒගොල්ලෝ හිස්ව සිටිනවා. මේ භාජනය එක භාජනයක් අපි කියමුකෝ සෑහල මේ හන්දිය ගෙදරින් ගෙනාවා කියලා. ලොකු භාජනයක්. ඒගොල්ලෝ මේ හන්දිය ගෙදර හිටපු භාජනය දැනගෙන හිටියද මම අද පිරෙන්න යනවා කියලා. මේ භාජන දැනගෙන හිටියද මම අද පිරෙන්න යනවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්න යනවා කියලා. දැක්කද? එතකොට ඇයි දෙවියන් වහන්සේ මේ සෙනග මේ මොහොතේ ඔහුගේ සෙනග උන්වහන්සේගේ සෙනග මේ මොහොතේ සිර වෙලා ඉන්නේ මේ තෙලෙන් පිරෙන්න නෙවෙයිද? මේ ආලේපයෙන් පිරෙන්න නෙවෙයිද? මොකද උන්වහන්සේගේ භාජන තිබෙන ඔබ උන්වහන්සේගේ භාජනයක් නම් ඔබ හිස්ව ඉන්න කෙනෙක් නම් දැන්වත් ඔබ උන්වහන්සේගේ ආලේපයෙන් පිරෙන්න. ඒකයි. මොකද අපි හිස්ව සිටිය කාලේ අවසන්. උන්වහන්සේ කාන්තාව තුලින් එලීෂා කාන්තාව තුලින් අනගරනවා වටේ ඉන්න එක ළඟ හිස් භාජන ගේන්න. ඒ කාන්තාව ගෙනාවේ වටේ ඉන්න හිස් භාජන. එතකොට ඔබව තැන් තැන් වල තියලා තියෙන උන්වහන්සේ. ඔබ ඉන්න තැන් වල වටයක් තිබෙනවා. ඔබ ඉන්න හැම තැනකම වටයක් තිබෙනවා. භාජන ඒක අරගෙන එන්නේ උන්වහන්සේට. පුරවන්න. දැක්කද? හොඳට මතක තියාගන්න ඕන. අපිට උන්වහන්සේ දීලා තියෙනවා දේව රාජ්‍යයේ දෙයක් කරන්න. හිස් භාජන පුරවන්න. දැන් අපි යනවා ඊළඟ කාරණේ මොකද්ද? පොරොන්දු වල ගන්න. ඒ 26 වෙනි පදයට අපි එනවා දැන්. දෙක රාජාවලිය 26 වෙනි පදේ. ඒක මෙන්න මෙහෙම කියනවා. බලන්න සාගතේ කොච්චර දරුණුව තිබුණාද කියලා සතුරා සාගතේ කොච්චර ගෙනවද කියලා බලන්න. ඊශ්‍රායල් රජු පෞර පිට යන කල ස්ත්‍රියක් මාගේ ස්වාමී රජුරුවනි පිහිට වූ මනමයි කියා මොර ගැසුවේ. එයා මොනවද කරේ? මොර ගැහුවා. කෑ ගැහුවා. රජුරුවනි ගාලා කෑ ගැහුවා. මට පිහිට වෙන්න කියලා. එතකොට රජුරුව කියන 27 වෙනි පදේ මොකද්ද කියන්නේ? 27 වෙනි පදේ රජුරුව කියනවා ඔහු ස්වාමීන් වහන්සේ නුඹට පිහිට නොවනසේක් නම් මම කොතනින් නුඹට පිහිට වෙම්දයි පාවරෙන්ද නොහොත් මිදි පැසෙන්දයි කියා 28 නුඹට මක් වෙලාදයි ඇගෙන් ඇසුවේය. ඈද ඔන්න දැන් ඒ කාන්තාව කියන මොකද්ද මම උඹට කොහොමද පිහිට වෙන්න ඕනේ? ස්වාමීන් වහන්සේ උඹට පිහිට වෙන්න නැත්නම් මම මොකද උඹට පිහිට වෙන්නේ? නුඹට මක් වෙලාදයි ඇගෙන් ඇසුවේ. ඈද ඔන්න නුඹේ පුත්‍රයා අද අපට කන්නට දෙන්න. මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයි මේ ස්ත්‍රිය මට කීවාය. නඩුවක්. දැන් ගෑනු දෙන්නෙක් ඇවිල්ලා නඩුවක් රජුරෝ ඉදිරියේ පවුර පිට ඉන්නකොට රජුරෝ. දැන් මට කරලා ඉන්නේ දැන් සිරියාවේ හමුදාව.
දැන් කියනවා ස්වාමිනී මේ කාන්තාව කිව්වා අද අපි ඔයාගේ පුතාව කමු. හෙට අපි ඔයාගේ පුතාව තමන්ගේ දරුවාව මරාගෙන කන්න තරම් දරුණු නියඟයක්. හිතගන්න පුළුවන්. අද ලෝකෙ වුණොත් කොහොමද? තමන්ගේ දරුවන්ව මරාගෙන කනවා. අසල්වාසියොත් එක්ක කනවා. පොඩ්ඩක් බලන්න. මේ දරුණු දේවල් වලින් මේ පොළව විනාශයට යන්නේ. මේ වගේ දරුණු දේවල් වලින් නියඟයක් ඇවිල්ලා තියෙනවා ඊශ්‍රායලයේ සාමාරියේ තමන්ගේ දරුවෝ මරාගෙන කන්න තමයි. එතකොට කියනවා 29 වෙනි පදේ එසේ අපි මගේ පුතා උයා කෑවෙමු. අම්මෝ අර වූහන් සිටියක හොඳයිනේ. එහෙම නේද? චීනේ වූහන් සිටියක සර්පය ගන්න. මේක තමන්ගේ දරුවව මරාගෙන කනවා. පොඩ්ඩක් හිතන්න. මොන තරම් ප්‍රේමීය කියන දේ ඒගොල්ලන්ගේ සිත් වලින් ගිහිල්ලාද එහෙම. දෙවියන් වහන්සේ මොන තරම්ද එහෙම. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවද එහෙමනම්? රජු කෙලිමානේ දෙවියන් වහන්සේ ඇයි උඹට පිටුනේ නැද්ද කියලා. වරවල් පසෝදා නුඹේ පුත්‍රයා අපට කන්නට දෙන්නයි ඈට කීවෙමි. නමුත් ඇගේ පුත්‍රයා ඈ සංගවාගෙන ඉන්නවායි කීවාය. කොහොමද මේක ඇහුවම රජුරවන්ට ප්‍රීතියක් ඇති වෙන්නේ නැතිනේ. ඔන්න පොඩ්ඩක් බලන්න 30 වෙනි පදේ. 30 වෙනි පදේ කියනවා එකල රජ පවුරු පිට යමින් සිටියේ. ඔව් වනායි ස්ත්‍රියගේ වචනය අසා තමාගේ ඇඳුම් මිරාගත්තේය. සෙනගද බලා ඔව් ඇඟ යට ගෝණරෙදි ඇඳ තිබෙනවා දුටුවෝය. ගෝණරෙදි ඇඳි පස්සේ රජුර මේක ඇහුවට පස්සේ මොකද වෙන්නේ? ඇඳුම් ඉරාගත්තා. ඉරාගත්ත විතරයි නෙවෙයි. රජුරවන්ට පුදුම කෝපයක් ආවේ. එවිට ඔහු ශාපාත්ගේ පුත්‍රෝ එලිෂාගේ හිස අද නොසිත තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මටත් එසේම ඊට වැඩියෙන්ද කරන සේක්වයි කීවේය. අද දැන් මෙහෙම රජුරුව කියන්නේ එලීෂාගේ හිස කපන්න තීරණය කරන්න කාරණයක් තියෙනවා. මොකද්ද කාරණේ? ඒ කාරණය මේකෙම 21 වෙනි පදේ ඉඳන් අපි කියවම ඒක තියෙනවා. ඒක මෙන්න මෙහෙම කියනවා. 21 ඉඳන් 23ට කියවම ඒක එනවා මෙන්න මෙහෙම. මොකක්ද ඒක කියන්නේ? ඊශ්‍රායල් රජ ඔවුන් දැක මාගේ පියාණනි ඔවුන්ට පහර දෙද්ද පහර දෙන්නයි එලීෂාගෙන් ඇසුවේ. දැන් එලීෂා මේ සෙනගව අන්ධ කරලා දෙවියන් වහන්සේ තුලින් අන්ධ කරලා මේ සෙනගව සාමාරියාව දක්වා අරගෙන ආවම රජුරුවන්ගේ හමුදාවට යටත් වෙනවා ඊශ්‍රායලේ. රජුරු කියන මම දැන් මෙගලන්ට පහර දෙන්න කියලා එලීෂාගෙන් අහලා දෙවියන් වහන්සේගෙන් අහලා කියන්නේ. හරි. දැන් මොනවද එලීෂා කියන්නේ? ඔව් නුඹ ඔවුන්ට පහර නොදිය යුතුය. නුඹේ කඩුවෙන්ද නුඹේ දුන්නෙන්ද අල්වාගත් තනත්තන්ට නුඹ පහර දෙන්නේහිද? ඉතින් ඔවුන් යලක් කරලා ඉන්නේ කියනවා. ඔවුන් කාබී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට ඉදිරියේ කෑමද වතුරද තබන්නයි කීවේය. 23 ඔවුන්ට මහත් කෑමක් පිළියෙල කළේය. ඔවුන් කෑවයින් බීවයින් පසු ඔවුන් පිටත් කර හැරියේය. මොහු තමුන්ගේ ස්වාමියා ළඟට ගියෝය. සිරියේ සේවා කණ්ඩායම් තවත් ඊශ්‍රායල් රටට නාවෝය. දැන් ඒ සිරියාවේ හමුදාව මොකද කරේ? ඒගොල්ලෝ ගියා. දැන් මේ මරන්න හිටපු සෙනගක් හමුදාවක් නේ ගියේ. යටත් වෙලා හිටපු හමුදාවක් මේ ගියේ. මේක යන්නේ ඉඩ හැරියා. කවුද ඉඩ හැරියේ? එලීෂා. දැන් එලීෂා යන්නේ ඉඩ හැරියේ හින්දා ඊළඟ පදේ 24 වෙනි පදේ මේ සෙනග ආපහු ඇවිල්ලා මේගලන්ව වට කරගත්තා. මේක උනේ කවුරු හින්දාද? මේක උනේ එලීෂා මේ සෙනගට යන්න දුන්න නිසායි. දැක්කද? දැන් රජුල මොනවද කියන්නේ? මේකගේ ඔළුව කපලා මට ගේන්න කරගෙන. දැන් අපි යනවා ඉතුරු පද කීපයට. කීයද? 26 ඉඳන් 33 වෙනි පද වලට අපි යනවා.
අපි එකට එමු. ඔන්න බලන්න. 26 ඉඳන් 33 වෙනි පදේ. ඊශ්‍රායල් රජු පවුර පිට යන කල ඒක අපි කියවනේ. ඒක අපි කියවුවා. මට ඕනේ 32. ඔව්. 32 ඉඳන් දා. 32 ඉඳන් එලීෂා වැඩිමහල්ලන් සමග තමාගේ ගෙදර වාඩිව ඉන්නේ නැද්දී? ඒ කියන්නේ එල්ඩර්ස්ලා එයා සමග ඉන්න රජ තමා වෙතින් මිනිස්සෙකු යවිය. නමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලීෂා වැඩිමහල්ලන්ට කතා කොට මැසෙන්ජර් කෙනෙක් යවනවා කාටද? එලීෂා ගාවට. මේ මැසෙන්ජර් එන්න කලින් එලීෂා වැඩිමහල්ලුත් එක්ක කතා කරලා කියනවා අර මිනිමරුවාගේ පුතා මගේ හිස කපා දමන්නට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල් වෙන්න ඉඩ නොදී දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දයි කීවේ. දැන් මැසෙන්ජර්ත් එනවා, එයාගේ ස්වාමියාත් එනවා. රජුරුව නෙවෙයි ඉන්නේ, රජුරුවන්ගේ පණිවිඩය අරගෙන ඉන්නේ. තේරෙනවද? මේ මොන වගේ කාලයක් තුලද නියඟයක් යනවා. නියඟේ මොන වගේද? තමන්ගේ දරුවන්ව මරාගෙන කන නියඟයක්. තමන්ගේම දරුවන්ව මරාගෙන කන නියඟයක්. ඔන්න බලන්න. 33. ඔවුන් සමග කතා කරද්දීම පණිවිඩකාරයා ඔහු ළඟට ආවේය. රජු කතා කොට. ඒ කියන්නේ මේ පණිවිඩකාරයා කියන මෙන්න රජුරුව කතා කරලා කිව්වා. රජුරුව කිව්වා. මොකද්ද? මේ නපුර ස්වාමින් වහන්සේගෙන්ය. ස්වාමින් වහන්සේ කියන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදයි කිව්වේ. ඒ දෙම මේ මොහොතේ කොරෝනා වලට කියනවනේ. නේ? දැන් කොරෝනා හැදිලා කවුරු හරි මැරෙනකොට ඉතින් මොකද වෙන්නේ දැන්? දෙවියන් වහන්සේ නපුරින් ක්‍රියාත්මක වෙනවා. ඇයි මේ කොරෝනා වලින් අපි බේරගන්නේ? පොඩ්ඩක් බලන්න. මේ රෝගේ හැදුනම තමයි මිනිස්සු වහන්නේ. දෙවියන් වහන්සේ කෝ? ඒ කියන්නේ මේ රෝගී හින්දානේ දෙවියන් වහන්සේ කෝ කියලා අහන්නේ. නේ? දැන් අපි කියමුකෝ දැන් අපිට ලෙඩක් හැදුනොත් එහෙම අපි වෛද්‍යවරයෙක් ගාවට යනවද බෙහෙත් ගන්න? යනවා. වෛද්‍යවරයා හොස්පිටල් එකේ හිටියේ නැත්නම් අපි මොකක්ද කියන්නේ? කෝ ડોක්ටර් කෝ? නේද? ડોක්ටර් කෝ නැත්නම්? ડોක්ටර් කෝ? ડોක්ටර් නෑ. වෛද්‍යවරයා නෑ. ඒ කියන්නේ අපිට ලෙඩක් හැදෙන්න ඕනේනේ. දොස්තරයා කෝ කියලා අහන්න. ලෝකයේ මිනිසුන්ටත් එහෙමයි. මේ කොරෝනා කියන වගේ දෙයක් හැදෙන්න ඕනේ. ඒකට දෙවියන් වහන්සේ කෝ කියලා අහන්න. වෙන. ඒ විතරක් නෙවෙයි. මේක කියන හරි ෂෝක් දෙයක්. මොකක්ද දන්නවද? ස්වාමින් වහන්සේ කියන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදයි කිව්වේ. රජුරෝ කියන්නේ. අපි දැන් කිව්වා නේද? ස්වාමින් වහන්සේ කෙරේ බලා සිටින්නෝ මොනවාද? සවිය අලුත් කරනවා. දැන් අපිට මේ දේ තුල අපිට තියෙන්න ඕනේ ස්වාමින් වහන්සේ කෙරේ බලා සිටීම. අපි බලාගෙන සිටිනවා නම් අපේ සවිය අලුත් කරනවා. අපේ ස්පිරිට් එක අලුත් වෙනවා. ස්පිරිට් එක අලුත් වෙනවා. සවිය අලුත් වෙනවා. රාජාලින් මෙන් කියලා කියන්නේ. රාජාලියා අවුරුදු 35ක් ජීවත් වෙනවා. මොකද ඌගේ කකුල් වල තියෙන නියපොතු, ඌගේ හොට, ඌගේ පිහාටු ඔක්කොම තීරණයක් වෙනවා. අවුරුදු 35 වෙනකොට ඌට ඉගිලෙන්න බෑ. ඌගේ පිහාටු පරණයි. මේ ඌගේ හොටත් ගෙවිලා තියෙන ගොදුරක් ඌට හපා ගන්න බෑ. ඌගේ නියපොතුත් මේ පරණ වෙලා තියෙන ඌට ගොදුරක් අල්ල ගන්න බෑ. එතකොට ඌ තීරණාත්මක තැනකට එනවා. ඌ තවදුරටත් ජීවත් වෙනවද? එහෙම නැත්නම් ඌගේ සවිය අලුත් කරගන්නවද? ඒක තමයි ඌ ලොකු පර්වතයක් උඩට ඌ පියාඹලා ගිහිල්ලා ඌගේ හොටෙන් මොනවද කරන්නේ? ඌගේ පියාටු එකෙන් එක ඌ ගලවනවා. ඌ එකෙන් එක ගලවනවා. ඒක හරි අමාරුයි. හරි රිදෙනවා. සවිය අලුත් කරගන්න නම් අපේ මේ අනවශ්‍ය දේවල් අපි ගලවන්න ඕන. මේ පියාටු ගැලවුවම ඌ ඒකේ උඩ තවත් ඉන්නවා මාසයක්කට වැඩි
ඒ පිහාට වැවෙනකම්. ඌ ඒ අතරතුරදී ඌගේ හොට අර ගලේ ගහලා ඌ කඩා ගන්නවා. එතකොට ඌට අලුත් හොටක් එනවා. අලුත් නියපොතු වෙනවා. ඌ ඒවත් කඩා ගන්නවා. එතනින් පස්සේ ඒ රාජාලියා අලුත් ජීවිතයක් ඌට ආරම්භ කරන්න පුළුවන්. තවත් අවුරුදු 35ක් වෙනකන් ජීවත් වෙන්න. එතකොට ඌගේ සම්පූර්ණ වයස 70 දක්වා ඌ ජීවත් වෙනවා. මිනිසෙක්වත් එච්චර ජීවත් වෙන්නේ නැහැ. ඌ සවිය අලුත් කරගත්තා. තේරුණා? ඒ ස්වාමින් වහන්සේ කෙනේ බලාගෙන ඉන්න අය විතරයි. මේ ප්‍රශ්නේදී මේ මුළු ලෝකෙම මසාගෙන තියෙන මේ වසංගත ප්‍රශ්නේදී අපි ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ නැත්නම් බලාගෙන ඉන්න සෙනගක් නොවේ නම් අපිට සිද්ධ වෙන්නේ මේ රජුරවන්ට සිද්ධ වෙච්ච දේ. මොකද එයා උන්වහන්සේ කෙරෙහි කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා කියනවා. හොඳයි. දැන් අපි එමු පළවෙනි පදේ 7 පළවෙනි පදේ. ඔයගොල්ලන්ට මම ඔන්න කියන්නේ නැහැ. දැන් ඔන්න බලන්න. ඔන්න එලීෂා කියන දේ. ඔව් එවිට එලීෂා කතා කොට ස්වාමින් වහන්සේගේ වචනේ අසන්න. ඔන්න පොරොන්දුව අල්ලගන්න. දැන් මම කතා කරන්නේ පොරොන්දුව අල්ලගන්න. හෙට මේ වෙලාවට පමණ ශෙකලයකට සිහින් පිටි මිම්මක්. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති ඉස්සෙල්ලා මොනවද කිව්වේ? ශෙකලයකට දැන් එතනදී මොනවද කිව්වේ? රිදී නේද? සාගදේ සමනේ කොටලු හිසා රිදී ශෙකල් 80කට 80ක් 80කට තමයි ඔළුවක් දුන්නේ. දැන් රිදී ශෙකලයකට මොකද්ද දෙන්නේ? රිදී ශෙකලයකට දෙනවා හෙට මේ වේලාව පමණ ශෙකලයකට සිහින් පිටි මිම්මක්ද ශෙකලයකට යවමින් දෙකක්ද සමාරියේ දොරටුවේ විකිදෙනවා ඇත කියා ස්වාමින් වහන්සේ වදාරන සේකයි කීවේ. දොරටුව කියන්නේ සමාරියේ නුවරට ඇතුල් වෙන දොරටුව. මේක තමයි වට කරලා ඉන්නේ කවුද? සිරියාවේ හමුදාව. ඒගොල්ලෝ වට කරගෙන ඉන්නවා මේ සෙනඟට නුවරින් එළියට එන්න දෙන්නේ නැහැ. ඇතුළට යන්න දෙන්නේ නැහැ. එළියට එන්න දෙන්නේ නැහැ. ඇයි? සාගිද්දි මැරෙන්න දාන්න. එතකොට දැන් බලන්න දෙවියන් වහන්සේගේ දාසයා කියනවා අද තත්ත්වය මේකයි. අද කොරෝනා වලට මෙච්චර මැරෙනවා. අද තත්ත්වය මේකයි. නමුත් හෙට තත්ත්වේ හෙට හවස 6 වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. කොහොමද? දෙවියන් වහන්සේ කියනවා. තේරෙනවද? හෙට හවස 6 වෙනකොට මේක උඩු යටි කුරු වෙනවා. දැකත් මෙන්න මේක තමයි මේ ප්‍රොෆෙටවරයා කියන්නේ. ඔබගේ මේ தත්ත්වය ඔබ මේ යන මොහොත තුල ඔබගේ தත්ත්වය ටිකක් දරුණු වෙන්න පුළුවන්. ඔබ මුහුණ දෙන தත්ත්වය. නමුත් ඒ தත්ත්වය ස්වාමින් වහන්සේ හෙට වෙනකොට උඩු යටි කුරු කරනවා. හැබැයි ඔබ උන්වහන්සේ කෙරේ බලා සිටින කෙනෙක්. දැක මෙන්න මේකයි වැදගත් පොයින්ට් එක. මම බලාගෙන සිටින කෙනෙක්ද උන්වහන්සේ කෙරේ. මේ ප්‍රශ්නය තුල අද මම ලොක්ඩවුන් වෙලා ඉන්න පුළුවන්. නමුත් හෙට උන්වහන්සේ ඒ தත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඉතින් එලීෂා කියනවා උඹලට අද පේන්නේ කොහමද? රිදී ශෙකල් 80කට කොටලු ඔලුවක් විකුණනවා. නමුත් හෙට උදේ මේ වෙලාවේ වෙනකොට රිදී ශෙකලයකට පිටි දෙනවා. මොකද්ද? මිම්මක් දෙනවා. ඔන්න බලන්න දෙවෙනි පදේ. දෙක රාජාවලි 7 දෙවෙනි පදේ. එවිට රජු අතපිට හේතු වී සිටි අධිපතිතෙව. ඒ කියන්නේ මේ අධිපතියව විස්තර කරන්නේ එවිට රජු අතපිට හේතු වී සිටි මේ අධිපතියාගේ අතට හේතු වෙලා හිටියේ කෙනා කියන එක තමයි කියන්නේ මේ අධිපතියා. මේ රජුරුවන්ගෙන් පැමිණි අධිපතියා. එයා කියන මෙන්න මෙහෙම. දෙවියන් වහන්සේගේ මිනිසයාට උත්තර දෙමි. ස්වාමින් වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධ විය හැකි දැයි කීවේය. ඒක නුඹේ ඇස් වලින් දැක්ක
දක්නේ හිය. නමුත් එයින් නොකන්නේ ඇයි ඔහු කිව්වේ. දැන් මේ මනුස්සයා මොනවද කිව්වේ? කවුළු දෙවියන් වහන්සේලා මේ ආසේ කවුළු හරියත් ඕක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අල්ල දැක්කද? දැක්කද? ඒ කියන්නේ තනි කර මේ මනුස්සයා ඒක විශ්වාස කරේ නැහැ. මොකද මේ කරන්ට් සිටුේෂන් එකට ඇසට පෙනෙන දේ නිසා එයා විශ්වාස කරේ නැහැ. උඹ විශ්වාස කරපු නැති නිසා මොකද දන්නවද උඹට වෙනවා කියන්නේ? උඹ ඇස් දෙකෙන් දකිනවා වෙනවා. නමුත් ඒක උඹ ලබන්නේ නැහැ. දැක්කද? දැන් මේ සිද්ධ වෙන දේවල් මහා භයංකාර දේවල් වෙන්න පුළුවන්. රැකියාව නැති වෙන්න යනවා, දේවල් විනාශ වෙන්න යනවා. දැන් මේක අපේ ඇස් වලට පෙනෙන විදිය. නමුත් මේක උඩු යටි කුරු කරන දෙවියන් වහන්සේ එක දවසකින් සියලු දේ වෙනස් කරන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න. උන්වහන්සේ මේ අපේ සියලු යාඥා කරන කොටගෙන මේ පොළොවේ උන්වහන්සේගේ දරුවන්ගේ යාඥා කරනකොට එක මොහොතින් එකම වෙලාවේ මුළු ලෝකෙම එක පාට මේ වසංගතය අතු ගාලා දැම්මොත් මොකද වෙන්නේ එක පාට? පොඩ්ඩක් හිතන්න. මේ මිනිස්සු එක පාට මොකද්ද හිතන්න ගන්නේ? ඒගලන්ට තේරෙනව නේද මේක යම් කිසි දෙයක් සිද්ධ වුණා. කිසිම මිනිසෙක්ගේ ප්‍රයත්නයකින් තොරව මේක එකපාරට නැති වුණා. පොඩ්ඩක් හිතන්න. දෙවියන් වහන්සේ එසේ කළ හැකි. එසේ කළ හැකි. නමුත් අපි ඒ කෙරේ විශ්වාසය තබා ගන්න ඕනේ. උන්වහන්සේ කෙරේ බලා සිටින සෙනගක් වෙන්න ඕනේ. අපිට එසේ ලබන්න. පොඩ්ඩක් බලන්න. මේ කිව්ව දේ මේ එලීෂා කිව්ව දේ මේ මිනිස්සයා පිළිගත්තේ මේක වෙන්න බෑ. අහසේ කවුළු විවෘත කරත් ඕක වෙන්නේ නෑ ගල මේ මිනිස්සයා කිව්වා. මේ මිනිස්සයාට කිව්වා උඹ මේක දකින්න උඹ කන්නේ නෑ ගල කිව්වා. තුන්වෙනි පදේටත් අපි එනවා. දෙවෙනි පදේ හරි. දැන් ඔයගොල්ලන්ට මම තුන්වෙනි පදේ ඉඳන් අටවෙනි පදේට මම කියන්නම්. මෙතන සිද්ධ වෙනම කවුද? කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් සිටිනවා. තේරෙනවද? කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් සිටිනවා. දැන් මේ කුෂ්ඨ රෝගීන් 4 දෙනා ගැන අපි මෙන්න කතා කරනවා බලන්න. ඒක අපි ඒකේ 3 ඉඳන් 8 වෙනි පදයට අපි කියන්න වෙනවා අනිවාර්යයෙන්. කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔහු එකිනෙකාට කතා කොට අපි නැහිනතුරු කුමට මෙහි සිටිමුද? 4 අපි නුවරට ඇතුල් වෙමු යයි කීවත් නුවර සාගතයේ තිබෙන බැවින් අපි එහි නැසිනවා ඇත. මේ සිටියන් රක්සිනවා ඇත. ඉන්නිසා දැන් එන්න අපි සිරියවරුන්ගේ සේනාවට එකතු වෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත් වන්නෙමු. ඔවුන් අප මැරුවොත් අපට මරණය සිද්ධ වෙනවා පමණයි කියවේ. දැන් ඒගොල්ලෝ බලලා තියෙනවා. අපි මෙතන හිටියත් මැරෙනවා. නුවරට ගියත් මැරෙනවා. ඇති වැඩේ මොකද්ද? පොඩ්ඩක් බලන්න. එවැනි තත්වයකට මේ පොළොවේ සෙනගව දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම පත් කරයි. මොකද දන්නද? මේ පොළොවේ උන්වහන්සේගේ සෙනග සියලු දෙනාම මේ පොළොවේ කාරණා වලට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද ඒ කාරණා වලට ඔවුන්ගේ ජීවිතේ වටිනාකම දීලා තියෙනවා. තාම එහෙමයි. මේ පොළොව විනාශ වෙනවා ඇස් වලින්ම පේනවා. තියෙන දේවල් ඇති වැඩක් නැහැ. චීනේ රටවල් වල බිල්ඩින් එකේ උඩ ඉඳන් මෙහෙම මේ නෝට්ටු ඒගොල්ලන්ගේ සල්ලි නෝට්ටු රොකට් හදලා විසි කරනවා. යුරෝපේ තැන් වල සල්ලි විසි කරලා තියෙන මිනිස්සුන්ට වැඩක් නැහැ. සල්ලි වලින් ජීවිතේ බේර ගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. ඇමරිකාවේ 2500 කිට් වෙන දවස ගන්න සෙනග මැරෙනවා. මුළු ලෝකෙම 7500 කිට් වෙන සෙනග මැරෙනවා. සල්ලි වලින් ඇති වැඩේ මොකක්ද? මේ දේවල් වලින් අපිට පෙන්වන්නේ උන්වහන්සේ වටිනාකමක් තියාගන්න එපා. උන්වහන්සේ කෙරේ පමණක් වටිනාකමක් තියාගන්න. ඒකයි. මොකද උන්වහන්සේගේ කාලයේ පැමිණ තිබෙනවා අපි හිස් භාජන වෙන්න ඕනේ පිරෙන්න පොරොන්දු අල්ල ගන්න. අපි ඔන්න බලන්න. ඉතින් මේ සෙනග සාමාන්‍ය කුෂ්ඨ රෝගී. හරිද? එයා යනකොට මෙයා ඇවිල්ලා අපිරිසුදු කෙනෙක්. ඒක අපිරිසුදු කෙනෙක් නුවරෙන් එළියේ ඉන්නේ. නුවර ඇතුළට ගන්නෙ නැහැ. මොකද බෝ වෙන රෝගයක් නේ. අපිරිසුදු කෙනෙක්.
එයා යනකොට එයාගේ ගාව තියෙන සීනුවක්. ඒ සීනුව එයා නාද කර කර තමයි යන්න ඕනේ. ටින් 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 එක යන්න ඕනේ. තේරෙනවද? පොඩ්ඩක් බලන්න දෙවියන් වහන්සේට කවුද මේ ඊශ්‍රායල් සෙනගගෙන් ආවේ සිරියාවේ හමුදාවට විරුද්ධව යුද්ධ කරන්න? කවුරුත් ආවේ නැහැ. පොඩ්ඩක් බලන්න දෙවියන් වහන්සේ මේ කුෂ්ඨ රෝගීන්ව පාවිච්චි කරන විදිය පොඩ්ඩක් බලන්න. ඔන්න දැන් ඒගොල්ලෝ යන්න තීරණය කරා. හරිද? අපි 4 වෙනකන් කියවනේ. එසේ ඔහු සිරියන් වරුන්ගේ කඳවුරට යන පිණිස ඇරුණු වෙලාවෙහිම නැගුණේය. වෙලාව හැරුණු වෙලාව නැගුණේ කියන්නේ අර ඉර බාගෙන යන වෙලාව ඒගොල්ලෝ යන්න පටන් ගත්තා කියලා කියනවා. නමුත් ඔවුන් සිරියන් වරුන්ගේ කඳවුරේ සීමාවට පැමුණුණු විට ඒ කිසිවෙක් නැති බව දුටුවේය. ඒගොල්ලෝ අතන්ට යනකොට මොකද උනේ? මෙන්න එකෙක්වත් නැහැ. දැන් සිරියාවේ හමුදාවක් ඇවිල්ලා එනකොට ඒගොල්ලෝ කෑම බීම මේ ඔක්කොම ගෙනල්ලා කොට ගහගෙන තමයි ඒගොල්ලෝ ඉන්නේ හමුදාව. තේරෙනවද? දැන් ඒගොල්ලෝ එක්කෙනෙක්වත් නැහැ. මොකද උනේ? ඔන්න වෙච්ච හාස්කම් පොඩ්ඩක් බලන්න. මාක්ලිදාන ස්වාමීන් වහන්සේ රත ഘോഷාවක්ද අශ්ව ഘോഷාවක්ද යන මහා සේනාවක ഘോഷාවක් සිරියන් වරුන්ගේ සේනාවට ඇසෙන්නට සැලසූසේක. මේ 4 දෙනා යනකොට ඒගොල්ලන්ගේ අඩි සද්ද දෙවියන් වහන්සේ ඇහෙන සලස්වනවා. රත ഘോഷා, අශ්ව ഘോഷා, සීන සද්දේ මහා ഘോഷා. දැන් මොකද වෙන්නේ? සිරියාවේ හමුදාව බය වෙනවා. අම්බෝ මේගොල්ලෝ අර ඉජිප්තුවත් එක්කහු කරගෙන සටන් කරන්න යනවා. අර රටවලුත් එක්කහු කරගෙන සටන් කරන්න යනවා. මග්ද ස්වාමීන් වහන්සේ රත ഘോഷාවක්ද අපි ඊළඟ පදයට ඊට පස්සේ කියන හරිද? සේනා ඇසෙන සලසු ඔහු එකිනෙකාට කතා කොට ඊශ්‍රායල් රජ හිත්තිවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වා ගත්තේ යයි කීය. අන්න මෙන්න මහත් හමුදාවක් අපිට විරුද්ධව කුලියට ගෙන්නගෙන ඒකයි මේ වගේ සද්දයක් ඇහෙන්නේ. බලන්න දෙවියන් වහන්සේ කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් පාවිච්චි කරලා මහා හමුදාවක් යවුවා. ඒගලන්ව එළවුවා. පොඩ්ඩක් බලන්න 4 දෙනෙක්ගේ මහා හමුදාවක් ඇරියානම් මේ ලෝකේ ක්‍රිස්තියානි සෙනග 400ක් එක්කහුව වෙලා යාඥා කරොත් මේ ලෝකේ 40000ක්වත් නැද්ද ක්‍රිස්තියානි සෙනග? 4 දෙනෙක්ගෙන් දෙවියන් වහන්සේ මෙච්චර හරියක් කරා නම් යාඥා කරන 4 දෙනෙක්ගේ උන්වහන්සේට මොකක් කරන්න බෑ. අන්න ඒකයි. ඔබ හිතන්න එපා ඔබ කුඩා කෙනෙක් වඩක් නැති කෙනෙක් කියලා. මොකද ඔබ තුළ දෙවියන් වහන්සේට යමක් කරන්න තියෙනවා. එකම දේ අවශ්‍යයි ඔබගේ සිත උන්වහන්සේට දෙන්න පුළුවන්. ස්වාමිනිය මම එනවා මේ දේ කරන්න. ස්වාමිනී මෙන්න මාව පාවිච්චි කරන්න. තේරෙනවද? අර ලිකන් අපි අර ගීතිකාවක් කියන්නේ මුළු ලෝකෙම අතහැරලා ඕක කියන හොඳට කියනවා අත පය ඔක්කොම දිගහැරලා කියන මුළු ලෝකෙම අතහැරලා කෝල් එකක් ආපු ගමන් යන්න ඕනේ පාස්ටර් ඊට පස්සේ එහෙමනේ. ඇයි ලෝකේ අතහැරියට ලෝකේ කාරණා තේරෙනවා. ඒවලේ ඉන්නේ. ඒව අතහැරලා යන්න බෑ. නමට විතරක් කියනවා. අන්න ඒකයි. මෙන්න මේකයි. මේ කුෂ්ඨ රෝගීන් 4 දෙනාම ඔක්කොම අතහැරිය ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ඔක්කොම ආශාව ඒගොල්ලෝ අතහැරියා. මෙතන හිටියොත් අපි කොහොමද බැරෙනවා? නගරේ ගියොත් අපි කොහොමද බැරෙනවා? අපි මැරෙන එකේ අතන්වත් ගිහලා අපි ආලා බලමු අඩුම තරමේ අපි ජීවත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම අතහැරලා ආවා. බලන්න අපි කොච්චර ඉන්නවද ක්‍රිස්තියානි සෙනග? ඒගොල්ලෝ එහෙම අතහැරලා නැහැ. තාම දේවල් වල එල්ලිලා ඉන්න පුළුවන් තරම් එල්ලීගෙනම තමයි ඉන්න හදන්නේ. හොඳට මතක තියාගන්න. ඔබ උන්වහන්සේ ඔබව සේවයකට කැඳවා තිබෙනවා නම් අතහරින්න. එල්ලීගෙන ඉන්න දේවල් වලින් අතහරින්න. එහෙම නැතුව ඔබගෙන් යම් කිසි දෙයක් උන්වහන්සේට කරන්න පුළුවන් කමක් වෙන්නේ.
මේ කුෂ්ඨ රෝගීන් 4 දෙනා පාවිච්චි කරනවා. ඔබ හෙට දවසේ උන්වහන්සේ පාවිච්චි කරනවා. යාමේ. නැගිට රයින් පලා ගියෝය. ඔහු තමුන්ගේ කූඩාරන්ද අශ්වයන්ද කොටළුවන්ද ඇතුළුව කඳවුර තිබුණු හැටියටම අත්හැර තමුන්ගේ ප්‍රාණය ගලවා ගන්නට පලා ගියෝය. 8 වෙනි පදේ ඒ කුෂ්ඨ රෝගීන් කඳවුරේ සීමාවට පැමුණුණු විට ඔහු එක් කූඩාරමකට ඇතුළු වී කාවි එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සංගවා තබා නැවත හැරී ඇවිත් වෙන කූඩාරමකට ඇතුළු වී එතනිනුත් රැගෙන ගොස් සංගවා තැබුවෝය. දැන් මේගොල්ලෝ මොනවද කරේ? මේ දේ අපි වහං කරගෙන ඉන්න හොඳ නෑ. අපි මේ දේ ඊශ්‍රායලේ මේ කන්නල තියන්නේ අයට අපි කියමු රජුරවන්ට අපි කියමු පණිවිඩේ අපි සේනාවට යවමු. දැන් මොකද උනේ? පණිවිඩේ ගියා මුළු ඊශ්‍රායල් සෙනග තුලටම ගියා. මෙන්න මේ හමුදාව ගියා කියලා. තේරෙනවද? දැන් මොනවද කරේ? මේ සිරියාවේ හමුදාවේ බඩු මුට්ටු ටික ඔක්කොම අරගෙන ගෙනල්ලා මේ සමාරියාවේ දොරකොඩ ඉස්සරහා විකුණන්න ගත්තා. දැක්කද? ඔන්න බලන්න පොරොන්දු අල්ලගත්ත ආයත වෙන දේ. දැන් අපි එමු 7:16 වෙනි පදයට එනවා. හරිද? 16 වෙනි පදයට එනවා 20 වෙනි පදය දක්වා. හරිද? ඔන්න බලන්න. සෙනග ගොස් සිරියන් වරුන්ගේ කඳවුර කොල්ල කෑවෝය. මෙසේ ස්වාමින් වහන්සේගේ වචනය ලෙස ශෙකලයකට සීන් පිටි නැලියක්ද ශෙකලයකට යව නැලි දෙකක්ද විකිනෙන්නට යෙදුනේය. 17 තමාගේ අතපිට රජු හේතු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලා ගැනීමට පත් කරන ලදී. ඔහුව පත් කරලා තියෙන්නේ රජුරෝ දොරටුව ගාව බලා ගන්න. දැන් මෙයාට මොකද උනේ? ඔහු ඇස් දෙකෙන් දකිනවා. නමුත් කන්නේ නැහැ ගාලා කිව්වා. ඔහු දොරටුවේදී සෙනගට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන් වහන්සේගේ මිනිසයා ළඟට ගිය විට ඔහු කී ලෙසම සිද්ධ වුණේය. 18 යවනලි දෙකක් ශෙකලයකට සිහින් පිටි නැලියක් ශෙකලයකටද හෙට මේ වේලාවට පමණ සාමාරියේ දොරටුවේ විකිනෙනවා ඇත කියා දෙවියන් වහන්සේගේ මිනිසයා රජුට කතා කර කී විට 19 ඒ අධිපතියා දෙවියන් වහන්සේගේ මිනිසයාට උත්තර දෙමින් බලව ස්වාමින් වහන්සේ අහසේ කවුළු සෑදුවත් එබඳු දෙයක් සිද්ධ විය හැකිදයි කීවේය. එලිෂා කතා වල නුඹ ඒක නුඹේ ඇස් වලින් දකින්නේය නමුත් ඒ නොකන්නේ යයි කීවේය. ආමීන්. මේ වචනය තුල අපිට ගන්න තියෙන මොකද්ද? පොඩ්ඩක් හිතන්න. මම ඔයගලන්ට කියනවා පළවෙනි කාරණේ තමයි උන්වහන්සේට මොකද්ද? පිරෙන්නේ හිස් භාජනයක් වෙන්න. උන්වහන්සේට පිරෙන්නේ හිස් භාජනයක් වෙන්න. මේ කාලය තුල අපිට කරන්න පුළුවන් එකම දෙයක් තමයි මේ කාලය තුල අපිට කරන්න පුළුවන් එකම දෙයක් තමයි අපි empty වෙන්න ඕනේ. අර ලෝකාකාර දේ අපි අතහරින්න. අපිට ඒ දේ තුලින් අපිට පුළුවන් වෙනවා උන්වහන්සේට පිරෙන්න භාජනයක් වෙන්න. දැක්කද? ඒක තමයි මේ කාලය තුල අපි කරන්න ඕන. අනිත් කාරණේ මොකද්ද? උන්වහන්සේගේ පොරොන්දු අල්ල ගන්න. උන්වහන්සේ පොරොන්දු ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. තේරෙනවද? උන්වහන්සේ ඔබව වර්ගය මැදට යවනවා කිව්වා නම් උන්වහන්සේ ඒකෙන් අදහස් කරන්නේ වර්ගයට පුළුවන් කමක් ලැබෙනවා ඔබව විනාශ කරන්න. වර්ගයට පුළුවන් කමක් නැහැ ඔබ විනාශ කරන්න. වර්ගය මැදට යවන්නේ වර්ගයව ආණ්ඩු කරන්න. ආමේ. ඒ නපුරු අය පවා ඔබ ආණ්ඩු කරන්න යනවා. පරවියා වගේ අහිංසකව. බලන්න. මේ පොරොන්දු. අනිත් එක පොඩ බලන්න. මේ කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න සිරියාවේ මුළු සේනාවම එලවලා දාන්න. ඔබ වගේ කෙනෙක්ගෙන් උන්වහන්සේට මොනවා කරන්න බැරි? පොඩ්ඩක් හිතන්න. අධෛර්යමත් වෙන්න එපා. වැටෙන්න එපා. ඔබ බලවන්තේ. ගිඩියෝන්ට මොනවද කියන්නේ? ගිඩියෝන්
උඹ වගේ බලවත් පුද්ගලයෙක් ගිඩියෝන්ට කතා කරේ එහෙමයි. මොකද දෙවියන් වහන්සේ දැක්කේ ගිඩියෝන්ගේ අවසානය. දෙවියන් වහන්සේ දැක්කේ ආබ්‍රහම්ගේ අවසානය. මහා ජාතින්ගේ පියා කාලා උන්වහන්සේ කතා කරේ. ගිඩියෝන්ට කතා කරේ බලවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයා. නිකම් මිනිස්සෙක් විදිහට නෙමෙයි කතා කරේ. දෙවියන් වහන්සේ දකින්න ඔබගේ මගේ ඒ අවසානය. උන්වහන්සේ කතා කරන්නේ එහෙමයි අවසානය. ආරම්භයේ අවසානයේ දන්න දෙවියන් වහන්සේ ඔබගේ අවසානයේ නාමයෙන් ඔහු කතා කරන්නේ. ඔබගේ අවසානයේ ඒ ගොඩනැගීම තුළ උන්වහන්සේ දකින්නේ ඔබ. තේරෙනවද? එහෙනම් අපි දුර්වල සෙනගක් නෙවෙයි අපි ශක්තිමන්ත සෙනගක් උන්වහන්සේ තුළ. එහෙනම් ඔබ තුළ කෙනෙක් සිටින එයාව නැගිටවන්න. ඔබ තුළ උන්වහන්සේට අයිති කෙනෙක් ඉන්නවා එයාව නැගිටවන්න. උන්වහන්සේ කුෂ්ඨ රෝගීන් 4 දෙනෙක් පාවිච්චි කරන ඔබව පාවිච්චි කරන්න යන උන්වහන්සේ කතා කරන්නේ. මේ සෙනගට කතා කරන්න. මේ සෙනගව බේරගන්න. මොකද මේ රෝගී 4 දෙනා ඊශ්‍රායලයේ සෙනගට ගිහිල්ලා කිව්වේ නැත්තම් ඒගොල්ලෝ විනාශ වෙනවා. ඒකට කන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ අර හමුදාවේ ඉන්නවා කියලා. අපි මේ පණිවිඩය අපි අනිත් අයට කිව්වෙත් නැත්නම් ඒගොල්ලෝ විනාශ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ කාලය තුලදී ඔබ හිස් වාජනයක් වෙන්න උන්වහන්සේට පෙරෙන්න උන්වහන්සේ මේ කාලේ අවසන් කරලා ඔබව යවාවි සිරියන් හමුදාව යවුවා වගේ ඔබව යවාවි මේ සැනකට පණිවිඩය දෙන්නේ. ආමෙන්. ඊළඟ දේ පොඩ්ඩක් බලන්න. මොකද අපි අවසාන ලෙස අපි කතා කරේ. උන්වහන්සේ එලීෂා තුලින් කිව්ව දේ ඒක ස්ථිරවම සිද්ධ වුණා. මොකද ඇස්වලට තිබුණේ ඒක වෙන්න බැරි දෙයක්. ඒකයි අර මිනිස්සු අධිපතියා මොනවද කිව්වේ? අහසේ කවුළු විවුත කළවත් දෙවියන් වහන්සේට ඔක කරන්න බෑ. මේ දෙවියන් වහන්සේ කරේ මේ විදිහට අපි හිතන්න හොඳ නැහැ. උන්වහන්සේ කරේ ඔබ විශ්වාසයේ සම්පූර්ණයෙන්ම තියාගන්න. හෙට දවසේ උන්වහන්සේ මේ සියල්ල වෙනස් කරයි. සියල්ල කන පිට කරයි. ඒ නිසා අපිට පුළුවන් මේ එකමුතුවක් හැටියට මේ යාඥා කරන අය මේ යාඥා ගෲප් එකේ තුල සිටින අය මේ පණිවිඩය අසන අය මේ හැම කෙනෙක්ම එකිනෙකා යාඥා කරමින් මේ ගෲප් එක තුල බලවන්තයෝ වෙමින් බලවත් වෙමින් මේ සිරු යාඥා උන්වහන්සේට ඔසවලා අපිට පුළුවන්කම තිබෙනවා මේ නතර කරන්න. කුෂ්ඨ රෝගීන් 4 දෙනෙකුට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි වෙන්නේ? ආමෙන්. අපි සියලු දෙනා අපි උන්වහන්සේ වෙනුවෙන් අපි බොර ගැසීමක් කරමු. උන්වහන්සේට මේ නතර කළ හැකි. විශ්වාසවන්තව අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. ආමෙන්. හොඳයි. අපි සුද්ධ මේසෙට අපි සහභාගී වෙමු.